समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मत्सवන කාලෝ අයං බදන්තා ධම්මත්සවන කාලෝ අයං බදන්තා ධම්මත්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ප්‍රඥානාලිකාව තුළින් ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම සඳහා මැදමහනුවර ගලේ කැලේ බොම්බාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන නකුල මාතා නකුල පිතා උපාසක උපාසිකා සමතිය මගෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා. විශේෂයෙන්ම බොම්බාව විහාරස්ථානයේ වැඩවසන මාංගොඩ දේවරක්කිත විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් ඒ සමතියේ සියලුම දෙනාටත් ධර්ම අභිසමය පිණිසත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම පිණිසත් ධර්ම දානමය පින්කමද දවසේ සිද්ධ කරනවා. අපි නිතරම ශාසනය ඇතුලේ කතා කරන මාතෘකාවක් තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කිව්වට පස්සේ අපිට සතර සතිපට්ඨාන භාවනාව ගැන මෙනෙහි වෙනවා, ඔළුවට එනවා. නමුත් යම්කිසි විදිහකින් අපි බලන්නට වෙනවා සතර සතිපට්ඨානය අපි ජීවිතේ කොයි විදිහටද වඩන්නේ, සතර සතිපට්ඨානය අපි දරන අදහස හරිද, සතර සතිපට්ඨානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ කුමන අර්ථයකින්ද කියන එක. සෑම දෙයකම අපිට දකින්න පුළුවන් දැනගැනීම් පැතිකඩවල් තුනක් තියෙනවා. අපි ඒක කිව්වොතින් ඥානාති විඥානාති පජානාති. ඥානාති කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම් තුළ දැනගන්න දැනගැනීම. විඥානාති කියලා කියන්නේ යම්කිසි දෙයක් විශේෂ කරලා අරමුණු කරලා ඒ පිළිබඳ සිදු කරන ගවේෂණාත්මක දැනගැනීම. පජානාති කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණින් අවබෝධයටපත් වීම. පජානාති කියලා කියන්නේ. එතනදී එහෙමනම් අපි තේරුම් ගන්නට වෙනවා මේ ඥානාති විඥානාති පජානාති කියන ආකාර තුන පිළිබඳව අපි මෙහෙම හිතමුකෝ. යම් කිසි කෙනෙක් කුමන හෝ අරමුණක යම් දැනගැනීමක් සාමාන්‍ය එදිනදා ජීවිතේ කටයුතු කරනකොට සිද්ධ වෙනවා නම් ඒක ඥානාති මට්ටම. යම් කිසි කෙනෙක්ගේ අරමුණු විච්ච දෙයක් කොටස් කර කර ඒක වෙන් කර කර විශ්ලේෂණය කර කර ගවේෂණාත්මකව ඒ පිළිබඳව බලනවා නම් ඒකට අපි කියන්නේ විඥානාති මට්ටම. ඒ පිළිබඳව චතුරාර්ය සත්‍ය නුවණින් දකිනවා නම් ඒකට කියනවා පජානාති මට්ටම. දැන් අපි සතර සතිපට්ඨානයේ
කායගත සති භාවනාව පැත්තට ඇවිල්ලා බැලුවොතින් අපිට මේකේ හම්බ වෙනවා පළමුවෙන්ම ආනාපාන සතිය. ඒ ආනාපාන සතිය සහිත කායික ඉරියව් පවත්වන භාවනාවන් අපි කායගත සතියේදී කය පිළිබඳව අරමුණු කරගෙන භාවනාව පිළිබඳ විග්‍රහ කරනවා. එතනදී සාමාන්‍ය ලෝකයා දැන් අපි එදිනදා ජීවිතේ කය පරිහරණය කරනකොට සාමාන්‍යයෙන් කායික දැනගැනීම් සිදු කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි ජීවිතේ කරන සාමාන්‍ය කායික දැනගැනීම් මට්ටම තමයි අපි ඥානාති කියලා කිව්වේ. අපි ඉරියව් පවත්වනකොට ජීවිතේ හැඟීම් දැනීම් වෙනවා. ඉඳගත්තම හිටගත්තම ඇවිදිනකොට සැතපෙනකොට ඕනම ඉරියව්වක දැනෙන සාමාන්‍ය දැනගැනීම. මේ මොහොතේත් අපිට ඔය දැනෙන දැනගැනීම. නමුත් යම් කිසි කෙනෙක් ඒක විශේෂයෙන් බලනකොට එයා බලනවා කය ගැන කොහොමද? එයා වෙන් කරලා බලන එක විදිහකට. කෙස් වලින් සමන්විතයි, ලොම් වලින් සමන්විතයි, නිය වලින් සමන්විතයි, දත් වලින් සමන්විතයි, මේ විදිහට කොටස් වෙන් කරනවා, විභජනය කරලා බලනවා. සමහරට ඒක පිළිබඳව ඒකේ අසුබ සංඥාවට යනවා. මේක කුණු වෙන එකක්, ගඳ ගහන එකක්, දුගඳ හමන එකක්, පොළොවට පස්සන එකක් ආදී කොටගෙන මේකේ ස්වභාවයන් විශ්ලේෂණය කරනවා. මේක පඨවි, ආපෝ, තේජෝ, වායෝ වැනි ධාතු කොටස් ඇසුරු කරගෙන සකස් වෙලා තියෙන්නේ. එතකොට තව කෙනෙක් මේක ඇහැට පේන නොපෙනෙන විදිහට අංශු කඩ අංශු මාත්‍ර වශයෙන් රූප කලාප වලින් දකින්න පුළුවන්. එහෙම බලන්න පුළුවන්. ඒ බලන ක්‍රමවේදයට අපි කියනවා විජානාති මට්ටම. නමුත් පජානාති මට්ටම කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකින්න එක. අපි අද වෙනකොට මේ සතර සතිපට්ඨානය දේශනාව විජානාති මට්ටමින් නතර කරලා තියෙනවා. විජානාති මට්ටමින් නතර කරලා තියෙනවා. පජානාති කියන මට්ටමට අපිපත් වෙලා නැහැ. විජානාති මට්ටමින් නතර කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ උපදවගෙන නැතිනම් ඒ නුවණින් තොරව අපිට විදර්ශනාවක් කරන්න බෑ. අපි විදර්ශනාව විදිහට සතර සතිපට්ඨානයේ අර විජානාති කියන මට්ටම තමයි ජීවිත තුල පුරුදු කරලා තියෙන්නේ. අපි ජීවිතේ ඉඳීම්, සිටීම්, ඇවිදීම්, සැතපීම් කියන ඉරියව්වල ජීවත් වෙනකොට එහෙම නැත්නම් ඉරියව් පවත්වනකොට ඒක විශේෂ කර කර බලන්න පටන් ගන්න තියෙනවා. දැන් ඉඳගත්තා, සිටගත්තා, කකුල ඉස්වා, ගෙනිච්චා, තැබුවා, මේ විදිහට අපි සිහිපත් කරනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම නෙවෙයිද එහෙමනම් මේ බුද්ධ දේශනාවේ දේශනා කරන්නේ වෙන ක්‍රමයක් තියනවාද? ඒක නේනම් මේ කියලා තියෙන්නේ. අපිට එහෙම හිතෙනවා, එහෙම දැනෙනවා. නමුත් වචනේ ඒක වුණාට ඒක පජානාති මට්ටමින් දකින්න කියලායි තියෙන්නේ. ඔය හැම එකේම තියෙනවා පජානාති කියන වචනේ ඔය සතර සතිපට්ඨාන හැමතැනම. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා අපිට ජීවිතේ අපි දන්න මට්ටමින් අපිට සතර සතිපට්ඨානේ වඩන්න බෑ. අපිට විදර්ශනාව වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්න මට්ටමේ. විදර්ශනාව වඩන්න නම් විදර්ශනාව පිළිබඳ නුවණ අපිට ලැබෙන්නට උවමනයි. ඒ විදර්ශනාව පිළිබඳ නුවණකින් තොරව අපි මෙතන මේ කායගත සතියේ කය පිළිබඳව කය මූලික කරගෙන සිද්ධ කරන සිද්ධාන්ත තුල ඥානාති විඥානාති කියන මට්ටමක් තුල අපිට සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. ඒක එහෙමමයි. නමුත් අපි පුරුදු කරලා තියෙන්නේ ඒ විඥානාති මට්ටම
මට්ටමින් මේ පිළිබඳ මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට අපිට විදර්ශනාවක් නම් සිද්ධ වෙන්නේ නමුත් සමතයක් වැඩෙනවා. එකම අරමුණේ සිත මෙහෙවගෙන ඒ අරමුණ ඔස්සේ සිත පිහිටවගෙන කටයුතු කරනකොට අපිට ඒ අරමුණ තුල සිත සමාහිත වෙලා ඒ අරමුණත් එක්ක අපිට සමාහිත මට්ටමක් දැනෙනවා. නමුත් කිසිම කලක කිසිම විදියකින් අපිට විදර්ශනාව කියන එක ළඟටවත් යන්න පුළුවන් කමක් නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මොකද්ද විදර්ශනාව? මේ කුණප කොටස් දිහා හිතා ඉන්න එක නෙවෙයි නම් අපේ හුස්මට සිත පිහිටවලා ඒ හුස්ම රැල්ල කෙරෙහි සිත සමාහිත කරමින් ධාන වලට ප්‍රවිෂ්ඨ වෙන එක නෙවෙයි නම් කායික ඉරියව් පිළිබඳ සිත යොමු කරන එක නොවේයි නම් කුමක්ද විදර්ශනාව? විදර්ශනාව නම් මේ පිළිබඳ චතුරාර්ය සත්‍ය නුවණ පහළ වෙන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය නුවණ පහළ වෙලානේ තියෙන්නේ අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්මය ගැන. ඇයි? මේ හුස්ම රැල්ල අනිත්‍යයි. ස්ථිරව පවතින එකක් නෙවෙයි. මේක ඉහළට ගන්නකොට ඉහළට ගත්ත එක එතනින් ඉවරයි. පහළට එන්න වෙන එකක්. ඒ නිසා ස්ථිරව පවතින හුස්ම රැල්ලක් නැහැනේ. ස්ථිරව යන එන ඉරියව් පවත්වන සතෙක් පුජ්‍යලයක් නැහැනේ. මේව හිතා ගන්න පුළුවන්. නමුත් එවැනි අනිත්‍ය ස්වභාවයක් මෙනෙහි කරන්න කාටද බැරි? ඒකට මහා නුවණක්, විදර්ශනා ඥානයක්, අසමසම පාරමිතා ශක්තියකින් ලෞතර තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ප්‍රකාශ කළ යුත්තක් නොවේ. කය කැඩෙන බව, බිඳෙන බව, වෙනසෙන බව, ඉරියව් වෙනස් වෙන බව, ඉරියව්වේ අනිත්‍ය ස්වභාවය, හුස්ම රැල්ලේ අනිත්‍ය ස්වභාවය නිසා පුජ්‍යලේකු නැහැ කියලා මඤ්ඤණා සහගතව සිතා ගැනීම බුදුදහම නන් නොවේ. සතර සතිපට්ඨානෙ නන් නොවේ. මෙහෙම කියනකොට හිතෙන එහෙනම් හරි එක කියාපන්කෝ කියලා හිතෙන්නත් පුළුවන්. අපිට එහෙම ලේසියෙන්නේ හරි එක ප්‍රකාශයටපත් කරන්න බෑ. හිතන තරම් සුළුපටු මට්ටමකින්, සරල මට්ටමකින්. මොකද අපිට විදර්ශනාවට එන්න සතර සතිපට්ඨානය පිළිබඳ විදසුන් නුවණ වැඩෙන්න ඒ කායන වශයෙන්ම පංච උපාදානස්කන්ධය අවබෝධ වෙන්න ඕන. එතකොට තව කෙනෙක් කියන්න පුළුවන් පංචස්කන්ධය කෙරෙහි නේද අපි මේ බලන්නේ, මේ කැඩිලා බිඳිලා කුඩු වෙලා පොළොවට පස් වෙන පංචස්කන්ධය. ඉතින් කොහෙද බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, දිරනවා කියලා දේශනා කළේ කියලා ටිකක් හොයලා බලන්න. අපිට වෙලා තියෙන්නේ අර ඇහෙන දේ හිම් ඇතුළට දාගන්න පිටිමුට්ට වගේ ඉඳගෙන මේකේ යථාර්ථයක් හොයන්නේ නැහැ. ඒ කියපු දේ හැම්ම දරාගෙන මොකක් හරි කරගෙන ඉන්නවා නිවනට ඵලයන් යනවා නම් කියලා. එතකොට මේ නිවන කියන එක එහෙම මේ ගමනෙන් යන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන කියන එක කිසිවෙකුට ගිහිල්ලා පිහිටන්න පුළුවන් එකක් නෙවෙයි. අපි හිතන් ඉන්නේ ඔහේ වාඩි වෙලා කය ගැන හිතා ඉන්නකොට කොයි වෙලාවහරි නිවන කියන එක කඩාගෙන පහත් වෙයි. අමුතු ආශ්චර්ය අභූත සිදුවීමක් බලාපොරොත්තු වෙමින් ඉන්නා මේ විඥානේ. ඉතින් ඒක කවදාකවත් ඔබට එවැනි නිවනක් ලබන්න බැරි වෙයි. ලැබුවා කියලා රැවටීමකටපත් වෙන්න පුළුවන් වෙයි. මොකද නිවන කියලා කියන්නේ එහෙම කෙනෙක් ලබන අත්දැකීමක් වෙන්න බෑ. නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ, සත්ව පුජ්‍යල ස්වභාවයක් නැති, අපිට ආත්මීය ස්වභාවයකින් පෙන්වන්න බැරි ශුන්්‍යත භාවයක්. විඥාණයෙන් අත්දකින්න බෑ නිවන.
නිවන විඥානයේ අත්දැකීමක් බවට කිසිසේත්ම පත් කරගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අපි මේ නිවීම විඥාණයෙන් විඳින්න සූදානමක් තියෙනවා. අපි සුන්දර චිත්‍රයක් මවාගෙන ඉන්න නිවන් පුරේ මෙහෙම වෙන්න ඇති. ඒකට ගියාම පාවි ඉන්න පුළුවන් ඇති මාර සැනසෙල්ලක් ඇති. ඒක කියා ගන්න බෑ සමහරුන්ට ඇඬෙනවා නිවන කියන්නේ මේ මෙහෙම අත්දැකීමක්. නිවනේ අත්දැකීමක් ගැන ප්‍රකාශ කරන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් නිවන ගැන පෙන්වන්නේ නිවන තියෙන තැනක් නෑ කියලා. නිවීම කියන එක හරියට ගින්දරක් නිවිලා ගියා වාගේ. ඒ නිවිච්ච ගින්නට විච්ච දෙයක් නෑ වාගේ. ඒ නිසා ඔබ කොයිම මොහොතක හරි නිවිච්ච තැනක නැවත නිවිච්ච ගින්දර බලාපොරොත්තුවෙන් යනවා වාගේ එකක් තමයි නිවනේ අත්දැකීම ලබන්ට යනවා කියන එක. ඒ කියන්නේ නිවනේ අත්දැකීම සාන්ත බව ප්‍රණීත බව මා අත්විඳේය. එහෙම මට අත්විඳින්න පුළුවන් එකක් නෙවෙයි ඒක. ඒක ඔබ විඥාන ගෝචරව හිතන් ඉන්න සුඛ ප්‍රණීත කියන මට්ටමක් නෙවෙයි. ඒක නිරාමිස සුවයක්. ආමිස නැහැ. ඒක විඥාණයෙන් අත්දකින්න බෑ. ඒක යාමේකට අත්දකින්න බෑ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. සුවේ අත්දකින්නවා විඳිනවා කියනකොටම අත්දකින්න කෙනෙක් ඉන්නවා. අත්දකින්න යමක් තියෙනවා. එතකොට අත්දකින්න කෙනෙක් ඉන්න අත්දකින්න දෙයක් නොවේ නිවන කියන එකත් අපි මෙතනදී පැහැදිලි කරගන්නට උවමනයි. අපි එහෙමනම් මෙහෙම බලමු. ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ උවමනයි නම් ඉස්සෙල්ලා අපි බලන්න වෙනවා මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ කියලා. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේක චතුරාර්ය සත්‍ය. එතකොට මෙතනදී අපි දුකත් දුකේ හට ගැනීමත් නැතිවීමත් නැති කරන මගත් කියලා පාඩම් කරාට බෑ. මොකද දුක නැති කරන විදිහක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුකේ නැතිවීම නෙවෙයි දුකේ නොහට ගැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ දුක නැති කරන මාවත නෙවෙයි දුක නොහට ගන්න තියෙන ප්‍රතිපදාව. දුක සමුදය කියන දෙකම අයිති අවිද්‍යාව සහගත ලෝකයට. දුකයි දුකේ සමුදයයි තියෙන අවිද්‍යාව සහගත ලෝකේ. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍යයට නමක් තමයි පංච උපාදානස්කන්ධය. අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කළොත් දුක අවබෝධ කළා වෙනවා. එහෙනම් මේ වේදනාත්මක දුක කොහොමද? ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, ජරාවටපත් වීමේ දුක, මරණයටපත් වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන දුක, යමක් කැමැතිසේ නොවීමේ දුක, යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමැති විදිහට නැති වෙන දුක. ඒතර මේ දුක් ටික නෙවෙයිද දුක? ඔකත් දුක තමයි. නමුත් දුක විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න ওই ටික විතරක් නෙවෙයි. සංක්ෂිප්තවම කිව්වොත් පංච උපාදානස්කන්ධයේ සියලු අත්දැකීම් ටික දුක විදිහට පනවනවා. ඔබට අද පෙනීම නෙවෙයින දුක. පේන දේ සුන්දර නම් සැපයි. කියන්නේ ප්‍රියයි නම් සැපයි, අප්‍රිය නම් දුකයි වගේනේ තියෙන්නේ. ඒක එක කොටසක් විතරයි. ඒක කතා කරලා ඉවරනේ. ඒක කිව්වානේ ප්‍රිය විප්පයෝග, අප්‍රිය සංපයෝග කියන තැන විග්‍රහ කරලා ඉවරනේ. එහෙනම් සැප හෝ වේවා, දුක හෝ වේවා, උපේක්ෂා සහගත වේවා, මේ තුන් ආකාරයේම අත්දැකීම දුක්ඛාරය සත්‍යයට වැටෙනවා. ඔබ විඳින සෑම අත්දැකීමක්ම පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක්. ඒ සෑම අත්දැකීමක්ම එහෙමනම් දුක්ඛාරය සත්‍ය යටතට වැටෙන බව අපි දැනගන්න ඕන. ඊළඟ කාරණාව මෙහෙමනේ. අපිට දැන් පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කිව්වට පස්සේ අපි ගන්නවා මෙහෙම. කොයි විදිහටද? ජීවත්ව සිටින සජීවී පුජ්‍යලයක් තුල රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙනවා. එහෙම තමයි ගන්නෙ. ඒ නිසානේ කියන්නේ පංචස්කන්ධය
ස්කන්ධ ભેදෝ කියපු ගමන් අපි හිතන්නේ මොකද්ද? මේ ශරීරයේ කුඩු පට්ටම් වෙලා බිඳිලා යන එක කියලා. අපි හිතන්නේ ජීවත්ව සිටින සජීවී පුජ්‍යලයේගේ තුල මේවා තියෙන්නේ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක තමයි අපිට තියෙන ලොකුම මුලාව. ඒ මුලාව ඉන්නකන් අපි බලන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය බලන්නේ කොහොම? අපි බලන්නේ කොහොමද? මේ රූපකය කැඩිලා යනවා, බිඳිලා යනවා, නැසිලා යනවා. පෙන පිටක් වගේ කැඩි කැඩි විසික වෙනවා. ඔන්න බැලුවා. හරියට හරි. බැලුමට හරි. වේදනාව වේදනාව දිය බුබුලක් වගේ ඕන් එනවා යනවා. එක දිගට තියෙන එකක් මතු වුණා ගියා. වේදනාව බැලුවා. සංඥාව කොහොමද? සංඥාව එනවා. ඉතින් උදේ ඉඳලා ආපුව බලනට එකක්වත් නැහැ. ජීවිත කාලෙම ආපුව බලනට එව්වත් නැහැ. අල්ලන්න බෑ, තියන්න බෑ, නවත්තන්න බෑ. ඕන් ගියා. මිරිඟුවක් වගේ තමයි පෙන්නවා ගියා. ඕන් ඔළුවත් වන්ලා පිළිගන්නවා ඒක ඇත්ත කියලා. අපි හිතාගෙන ඉන්න ওই විදිහට. ඊට පස්සේ සංඛාරය කියලා කියන්නේ කෙහෙල් කඳක් වගේ අරටුවක් නැහැ කියන එක අපි විග්‍රහ කරගන්නේ කොහොමද? මේ සංඛාරය කියන එක මහා අපි කරගත්ත මේ ක්‍රියා ඔක්කොම ටික මේ කෙහෙල් කඳක් වගේ බලව කරලා එකක්වත් වැඩක් නැහැ අන්තිමේදී. ඔන්න ඔහොම පිළිගන්න. විඥානයේ මායාවක් වුණේ අපි මේ ජීවත් වෙනවා විඥානයේ මේ මායාවක් වගේ ඉන්න ටිකට තිබිලා කොයි වෙලාවෙ අතුරු දහන් වෙයිද කියන්න බෑ. ඕන් තේරුම් ගත්ත විදිහ. නමුත් ඔය වගේ බාල බොළඳ මට්ටමකින් මේක තේරුම් අරගෙන අපිට පුළුවන්කමක් නැහැ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. මොකද ඔක සම්පූර්ණයෙන්ම ආත්මීය දෘෂ්ටිය මත පදනම් වෙලා කරගත්ත විග්‍රහයක්. මොකද මේ රූපස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ මේ අපි හිතන් ඉන්නේ මේ ශරීර කූඩුවට එහෙම නෙවෙයි. වේදනාස්කන්ධය කියලා කිව්වේ මේ කෙනෙක් විඳින මේ කෙනෙක්ගේ අත්විඳින වේදනා ටිකක් නෙවෙයි. සංඥා කිව්වේ මේ පුජ්‍යලයේ උදේ ඉඳලා රැ වෙනකන් ජීවිත කාලය පුරා එකතු කරගත්ත සංඥා කියන එක නෙවෙයි. සංකාර කිව්වේ කෙනෙක් විසින් මේ ජීවිතේ කර යන ටික නෙවෙයි. අපිට හිතෙන්නේ ඔය ටික දැනගත්තම දැනගත්තා කියලා. ඒ අවිද්‍යාවසහගත පැවැත්ම විතරයි දැනගත්තේ. ඒ අවිද්‍යාව ඇතුලේ අපි හිතාගෙන ඉන්න මට්ටම විතරයි ඒක. අවිද්‍යාව ඇතුලේ එහෙම අපි හිතන් හිටියර ප්‍රඥාවෙන් ඕක අපි විසඳ ගන්නට වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කොහොමද විසඳගන්නේ? එතකොට මෙහෙම කිව්වම අපි මේ කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිත අත්දැකීම කියලා. ජීවිත අත්දැකීම කිව්වට පස්සේ අපේ ගන්නවා මොකද්ද අපිට තියෙන අත්දැකීම් ටික? පේන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීම් ටික. එතකොට පේන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීම් ටික කියපු ගමන් අපි ඔළුවට එන්නේ කෙනෙකුට පේන මට්ටමක්. කෙනෙකුට ඇහෙන කෙනෙකුට දැනෙන කෙනෙක් දැනගන්න මට්ටමක්. ඒ මට්ටමින් අපි හිතනවා මේ ditta sutta muta විඤ්ඤාත කියන්නේ එහෙනම් මේ පෙනීම කෙනෙකුට සිද්ධ වෙන විදිහ කියන්නේ. ඇහිම කෙනෙකුට සිද්ධ වෙන විදිහ මේ කියන්නේ. දැනීම කෙනෙකුට සිද්ධ වෙන විදිහ ගැන මේ විස්තර කරන්නේ. දැන ගැනීම කෙනෙකුට සිද්ධ වෙන විදිහ ගැනයි මේ විග්‍රහ කරන්නේ කියලා අපි හිතා ගන්නවා. එහෙම හිතාන මොකද්ද කරන්නේ? අපි බලනවා මෙතන ඉන්න කෙනාට රූපේ පේනවා. ඒ පේන්නේ වේදනාවක් එක්ක සංඥා ටිකක් එක්ක ඒ රූපේ තියෙන. ඒකේ තියෙන නිමිති අනුනිමිති වලින් සකස් කරගත්ත සංකාර ටිකත් එක්ක ඕන් සිතින් මන් දැනගත්තාය. මේ දැනගත්ත එක අනිත්‍ය රූපයක් නෙවකත් කෙටලා බිඳිලා කුඩු වෙලා යනවා. ඒ දැනගත්ත මමත් මේ විදිහෙමයිනේ කැඩලා කුඩු වෙලා බිඳිලා යනවා. ඒ නිසා මේක ආත්ම කළා අල්ලගන්න බෑනේ. කැඩෙන එකක් නේ තියාගන්න බෑනේ. මේක ස්ථිර නෑනේ, නිට්ටිය නෑනේ. ඒ නිසා ඔය කැඩෙන බින්දනේව අල්ලගන්න එක තමයි දුක. එහෙනම් කැඩෙනේවට කැඩෙන්න දීලා බින්දනේවට බින්දෙන්න දීලා වෙනසෙනේවට වෙනසෙන්න දීලා මං ඔහේ බලන් ඉන්නවා. එතකොට
මට තේරෙනවා ලෝකේ අනාතයි නිවන නාතයි කියලා. අන්න හරි සරලයි. මෙන්න මේ විදිහට මොකද්ද කළේ? නිවන් දැක්කා. හැබැයි අමු සක්කාය දිට්ඨිය ඇතුලේ හේතුඵල ධම මතුනේ නැහැ. චතුරාර්ය සත්‍ය මතුනේ නැහැ. සක්කාය දිට්ඨි දුරුනේ නැහැ. එහෙම් පිටින්ම පෘථජ්ජනයා සෝවාන් කළා. ඕකේ වෙන්නේ සම්පූර්ණයෙන් පුජ්‍යලයක් සෝවාන් කරන්නට යාමේ ප්‍රතිඵල. ඉතින් පුජ්‍යලයකෝ සෝවාන් කරන්න යන ප්‍රතිඵලේ අපිට උවිත එහා දෙයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒක එසේ නොවුනොත් තමයි පුදුමේ. එහෙමනම් අපි තේරුම් ගමු මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම අපි ගලප ගන්න වෙනවා පටිච්චසමුප්පාදයට. චතුරාර්ය සත්‍යයට. මොකද මේ ඔක්කොම එකක් මිසක එක එක වර්ග නෙමෙයි. අපිට මේක ගලප ගන්නට බැරි වුණොතින් අපිට මේක තේරුම් ගන්නට බැරි වුණොතින් අපිට මේක තෝරා ගන්නට බැරි වුණොතින් පුදුම විදිහට අනාථ වෙනවා. පටිච්ච සමුප්පාදය අපි තෝරගන්න වෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යායයට. එහෙම නැතුව මේක කාගේවත් න්‍යායයට නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාරන්නේ මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වන න්‍යායක් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒතර ඒ ක්‍රමයට අනුව මිසක අපිට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන අපිට හිතෙන ක්‍රමවලින් මේක කරගන්න බෑ. එහෙමනම් පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වන න්‍යාය ඉමස්මින් සති ඉදන් හෝති ඉමස් උප්පාදා ඉදන් උපජ්ජති. ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේක කොච්චර කිව්වත් මේකම තමයි කියන්න තියෙන්නේ. මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන් මේ උපදීමේ නැති කල්හි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට මේකට අනුව කොහොමද අපි පටිච්ච සමුප්පාදය විග්‍රහ කරගන්නේ? පංච උපාදානස්කන්ධය විග්‍රහ කරගන්නේ. දැන් ඕක ලියා ගන්න බැරුව අපි මොකද්ද කළේ? ඔය කියන වැත්තේ ඔය කර්ම ඵලයේම වෙන්න ඇති හේතු ඵලය කියලා. ඔන්න දාගත්තා. එහෙම දාගෙන අපි හිතුවා හරිනේ. පෙර ජීවිතයේ අවිද්‍යාව කරගත්ත නිසා ඒ අවිද්‍යාවෙන් සංකාර හදාගෙන විඥානේ පෝෂණය කරලා නාම රූප කලලයක් විදිහට මව් කුසක බැහැලා සලායතන වලින් මෙලවට ආවා. හරියට හරිනේ. බලනකොට හරි වාගෙමයි. නියමට ගැලපෙනවා පටිච්චසමුප්පාදයට. දැන් මොකද්ද කරන්නේ? මෙදාසරේ මේ සලායතන ස්පර්ශ කළ වේදනාව භුක්ති විඳලා තණ්හා වුණොත් තමයි වැඩි. තණ්හාවෙන් උපාදාන කළොත් ඉවරයි. මොකද්ද වෙන්නේ? තණ්හාවෙන් උපාදාන කළොත් භවය සකස් වෙලා මතු ගිහින් උපදිනවා. ආයි ඉපදුනොත් ජරා මරණය හිමි වෙනවා. හරිනේ කතාව. හරියටම හරි කර්මඵලයට. හේතුඵල ධමයට නෙවෙයි. වැරදි නෑ හරි. නමුත් ඒ විග්‍රහයේදී කර්මඵල ධම මතු වුණා මිසක හේතුඵල ධම මතු වුණේ නෑ. දැන් අපි මොකද්ද කරන්නේ? කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. ඔන්න ඔය වචනේ ලෝකේ පැවැත්ම යන විදිහ ඈ. ඒ හේතුඵල ධම ගැන නෙවෙයි විස්තර කරේ. එහෙනම් බුදුහාඳුරත් මේ කියලා තියෙන්නේ කියන හරි කියලා තියෙනවා. මොකක් ගැනද? ඒ කියලා තියෙන්නේ කර්මයට අනුව සසර පැවැත්ම. කර්මයට අනුව සසර පැවැත්ම. එහෙම නැතු හේතුඵල ධම නෙවෙයි. කර්මයට අනුකූලව පැවැත්ම යන හැටි හරි. අවිද්‍යාව ඉන්න කෙනා හිතන්නේම මොකද්ද? මම පෙර ජීවිතේ ඉඳලා කර්ම කරගෙන මෙහෙට පැමිණියාය. ඒ නිසා මම මොකද්ද කරන්නේ? මේ ජීවිතේ කර්ම කරගත්තොත් ඒක නැවත ලබන්න සිද්ධ වෙනවා. හරිනේ. කම්මා විපාකවත්තන්ති. කම්මයට විපාකයේ විඳිනවා. විපාකෝ කම්ම සම්භවෝ. ඒ විපාකයත් එක්ක නැවත කර්ම හදනවා. අවිද්‍යාව නිසා. හරි. වැරදි නෑ. නමුත් හේතුඵල ධම එළියට ආවේ නෑ. කර්මඵල න්‍යාය එළියට ආවා. දැන් ওই කතාව අහගත්ත අපි හොගාලා මොකද්ද කරන්නේ? තණ්හාව නැති කරන්න හොයනවා. මේ ඇත්ත හිතනවා මේ තණ්හාව තියෙන්නේ එක්කෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශවල. ඒ නිසා මොකද්ද කරන්නේ?
සියල්ලම අතහැරපල්ලා එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලම අතහැරගෙන ඉන්නකොට ඉබේ නිවනට යනවා. ඒවට තණ්හාව ඇති වෙන්නේ. තව විදියකට හිතනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩක් නැහැ. කොච්චර තිබුණත් එව්වට ඕන විදියට වෙනස් වෙවි යනවා. අපි ඌගෙන හිතලා කොහොම හරි හිත හදාගන්න බලන්නේ. ඒ නිසා මොකද්ද කරන්නේ? කොයි විදිහෙන් හරි අර රූප මොකද්ද? රූපත් එක්කලා තියෙන ගනුදෙනුව කඩන්න බලන්නේ. ඒක කුණු වෙනවා කියලා බලලා හරි ගඳ ගහනවා කියලා බලලා හරි ඒක අපිට ඕන විදිහට නෙවෙයි ඒක ලෝකෙට ඕන විදිහට යන්නේ කියලා බලලා හරි මොකද්ද කරන්නේ? අපි අපේ පාඩුවේම එතකොට නිවන්ට යනවා. හයි. නැති වෙන දේ, කැඩෙන දේ, බිඳෙන දේ, වෙනසෙන දේ එක්ක අපි ගනුදෙනු කළා වැඩක් නැහැ. ඒව අපිට කැමැත්තට පවත්වන්න බෑ අනිච්චයි. ඉතින් අපි එහෙම හිතාගත්තා. ඒක එක කොටසක් ඒක හරි වැරදි නෑ. ඒක එක කොටසක් විතරයි. යම්පි ඉච්ඡන් නලපති තම්පි දුක්ඛං යම් ප්‍රිය ඉච්ඡාවක් ඇද්ද එසේ කැමැත්ත ඉෂ්ට නොවෙනවා නම් ඒක දුකයි. ඒක හරි. එහෙම දුකයි කියලා පැත්තකට වෙලා හිටියට නිවනට ඉබේ යන්නේ ගහගෙන. අපි හිතන්නේ එහෙම හිතුවම සෝවාන් වෙනවා කියලා. එහෙම හිතා කාලයක් ඉන්නකොට සකු르දාගාම වෙලා අනාගාම වෙලා රහත් ඵලයෙන් කෙරවල වෙනවා කවුද? පුජ්‍යලයා. පුජ්‍යලයව පුළුවන්. හැබැයි පුජ්‍යල දෘෂ්ටිය බින්දින්නේ නැහැ. අපි ඔක හොඳට තේරුම් ගන්න ඕන. ඔන්න අපි දැන් කර්මයට කර්මඵලයට අනුව ඕක ගලපගත්තා. ඊළඟට අපි ඕක තව ගලපනවා. එහෙම විතරක් නෙවෙයි ඕක ඔතනින් ඉවර කරන්නේ. මිනිස්සුන්ට විතරක් නෙවෙයි පටිච්චසමුප්පාදේ තියෙන්නේ සත්තුන්ටත් තියෙනවා. වැඩේ තියෙන්නේ පටිච්චසමුප්පාදේ මේ අනාත්ම විච්ච ධර්මතාවයේ හේතුඵල න්‍යාය දැන් දානවා එක එක අපිට බාර දෙනවා. මිනිස්සුන්ට දෙනවා, අලින්ට දෙනවා, කොටින්ට දෙනවා, වලස්සුන්ට දෙනවා, සිංහයන්ට දෙනවා. දැන් බුද්ධ දේශනාවේ ඇහුවොත් ජාතිය කාගේද? ප්‍රශ්නේ වැරදි. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ ප්‍රශ්නේ වැරදි. ජරා මරණ කාගේද? එහෙම අහන්න එපා, ඒක වැරදි. ඔන්න බුද්ධ දේශනාව. නමුත් අපි මොකද්ද කළේ? මේ පටිච්චසමුප්පාදයේ අංග 12ටම බුදුරජාණන් වහන්සේ කිව්ව එක කාගේවත් නෙවෙයි. ප්‍රත්‍ය කරගෙන උපදිනවා, ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා. ජරා මරණේ ජාති ප්‍රත්‍යයෙන්. ජාතිය භවපච්චයෙන් නේ? භවය උපාදානපච්චයෙන්. උපාදානයේ තණ්හාපච්චයෙන්. තණ්හාව වේදනාපච්චයෙන්. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නාම රූප විඥාන සලආයතන ටිකෙන් මේ ස්පර්ශය දෙනවා. හැබැයි අපිට ඒ විදිහට විග්‍රහ කළා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේක ගොඩනගෙන විදිය. නමුත් අපි මොකද්ද කරන්නේ? එළු පටිච්ච සමුප්පාද. හරක් පටිච්ච සමුප්පාද. බලු පටිච්ච සමුප්පාද. සත්‍යයකට දුන්නා නම් ඒත් එකක්. ඊට පස්සේ අර විඥාන ගෝචර ශක්තියක්වත් නැති ගහකට දුන්නා. කොස් ගහේ පටිච්ච සමුප්පාදේ. මලේ පටිච්ච සමුප්පාදේ. අරකේ මේකේ කියලා පටලවලා නන්නස්තර කරගත්තා. වෙන වචනයක් නැහැ ඒකට කියන්නේ. ඒ නිසා මේ කාටවත් දොස් කියනවා නෙවෙයි. මේ බුද්ධ දේශනාවට අනුකූලව බලනකොට අපි මේ අද වත්මන් සමාජයේ තුල බැස්සගෙන මුල් බැහැගෙන තියෙන දෘෂ්ටි සම්පටිච්ච සමුප්පාදේ කාගේවත් නොවේ කියන බුද්ධ දේශනාව තියෙද්දී අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටිච්චසමුප්පාදේ අංග 12 ක්‍රියාත්මක වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වද්දී දැන් මොකද්ද කියන්නේ? බලු අවිද්‍යාව, කොටි අවිද්‍යාව. මලටත් අවිද්‍යාව තියෙනවා. මලේ, ගහේ, ගලේ හැම එකටම අවිද්‍යාව. හොඳයි. ඒ කියන්නේ අපි පුදුම විදිහට අසරණයි. කොහෙද යන්නේ, කොහෙද ඉන්නේ කියලාවත් අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මේක කර්මඵලයෙන් කරගන්න විග්‍රහයක්. මේක කර්මානුරූපීව අපි කරගන්න විග්‍රහයක්. ඒ නිසා අපි තේරුම් ගමු කොහොමද මේ පටිච්චසමුප්පාදයේ අංග 12 හේතුඵල ධහමට ගලපන්නේ. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදීමෙන් මේ උපදී. එහෙනම් හොඳට තේරුම් ගන්න අපිට මෙතන අතීත වර්තමානයක් හෝ වර්තමාන අනාගතයක් ගැන කතා කරන්නේ මේ කතා කරන්නේ වර්තමානයක් ගැන. මේ කතා කරන්නේ පච්චුප්පන්නයක් ගැන. මෙය. එහෙනම් ඒක නිසා මේක වෙනවා, මේක නිසා ඒක වෙනවා නෙවෙයි. අපි හිතන්නේ ඒක නිසාද මේක වුණා, මේක නිසා ඒක වෙනවා කියලා පුජ්‍යලයකට මේක සම්බන්ධ කරන්නේ. මේක පුජ්‍යලයකට කිසිසේත්ම සම්බන්ධ කරන්න බෑ.
අපි හොඳට මතක තියාගන්න ඕන මේක සම්පූර්ණයෙන්ම අනාත්ම ධර්මතාවයක්. පුජ්‍යලයක් මෙතනට ඈදන්නම බෑ. පුජ්‍යල වශයෙන් දෘෂ්ටියක් තියෙන්නේ. පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි පුජ්‍යල වශයෙන් දෘෂ්ටියක් තියෙන්නේ. පුජ්‍යලයක් ඉන්න බවට දරාගත්තා වූ අමුමාමු දෘෂ්ටියක් මඤ්ඤණාවක් මිසක තියෙන්නේ පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි. ඒකත් අපි හොඳ ආකාරවම තේරුම් ගන්නට උවමනයි. ඊළඟට එහෙමනම් අපි මෙතනදී මේ විදිහට බලමු. අපි මේ පුජ්‍යලයක් ඉන්නවා කියලානේ කිව්වේ. හිතන් හිටියේ. නමුත් පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි පුජ්‍යල වශයෙන් දෘෂ්ටියක් තියෙනවා. මේ ඇතිකල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදීම. එහෙනම් අවිද්‍යාව ඇතිකල්හිම සංඛාර වේ. අවිද්‍යාව උපදීමෙන්ම සංඛාර උපදී. එහෙනම් අවිද්‍යාවට පස්සේ සංඛාරද චුට්ටක් හරි තප්පරයක්. මේ තප්පරයෙන් මිලි ලක්ෂයෙන් පංගුවක්. එහෙම අපිට විග්‍රහ කරන්න බෑ හිතෙන දේ. චුට්ටක් හරි පරක් වෙලා මේ ඇහැ උපදින්නේ. එහෙම විග්‍රහ කරන්න බෑ. එහෙනම් මේ අංග 12ම පෙරපසු නොවි සිද්ධ වෙන යාන්ත්‍රණයක්. අවිද්‍යාව කොතනද? ජරා මරණ සමුදේතන. මේක තමයි ශනික පටිසමුප්පාදේ. එතකොට අපි කල්පනා කරන්න වෙනවා මේ අංග 12ක් ඇයි එහෙනම්? භවය කියන්නේ කෙලින්ම මේ භවයේ තියෙන තව කොච්චර කාලද ජීවත් වෙලා කර්ම හදා එපේ භවය හදාගන්න. ඒක හරි කර්මානුරූපීව. නමුත් මෙතන භවය කියන්නේ කාම භව, රූප භව, අරූප භව. ඔබ මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ කාමී භවකින් වෙන්න පුළුවන්. රූපී භවකින් වෙන්න පුළුවන්, අරූපී භවකින් වෙන්න පුළුවන්. මේ වෙලාවේ අපි දැනගන්න අත්දැකීමත් එක්කලා මේ පටිසමුප්පාදයේ අංග 12ම තියෙනවා. 12ක් විදිහට කිව්වේ නැති වුණාට. ඊට පස්සේ ಜಾතිය මොකද්ද? කන්දානම් පාතු භාව ආයතනානම් පටිලාභ ආයනුච්චති ಜಾති. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනයන්ගේ පටිලාභයක් ඇද්ද ಜಾතිය වේ. හරිනේ. ස්කන්ධ ටික මේ ශරීර ස්කන්ධයත් එක්ක මිනිහෙක් ඉපදුනාම තමයි ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන පටිලාභය උගේ ශරීරේ පිහිටන්නේ. ඕන් හිතාගත්ත තරම. නමුත් මේ පෙන්වන්නේ ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ මේ දැන් අපි ලබන අත්දැකීමේ සකස් වීම ඒත් එක්කලා අපිට ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන්ගේ පහළවීමක් තියෙනවා, පටිලාභයක් තියෙනවා. ඒක ගැන මේ විග්‍රහ කරන්නේ. ඊට පස්සේ ජරා මරණය. ඒක කන්ද ભેදය, ස්කන්ධ ભેදෝ. ස්කන්ධ ભેදය කියලා කිව්වම හිතනවා හරි. මේ කය කුඩුපට්ටම් වෙලා බිඳිලා ගියාම ජරා මරණය. ඔන්න දාගත්ත තැන. නමුත් මේ පෙන්වන්නේ මේ වෙලාවේ ඔබට සමුදය හම්බ වුණොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදය හම්බ වුණොත් අනිවාර්යයෙන්ම ඔබට මොහොත ගෙවෙනවනේ. මේ මොහොත ඉක්මවල යනවා. ඇයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියන්න බෑනේ, ගෙවෙනවානේ. ඒ මට්ටමින් තමයි ඒ ජරා මරණය පැනෙන්නේ. හැබැයි ඒකත් සමුදය පැත්ත. ඒ සකස් වීම. අවිද්‍යා සහගත දෘෂ්ටිය පතිත කරවාගෙන ඉන්නාතුරු ඊට අනුකූලවමයි ලෝකයේ අත්දැකීම් ලබන්නේ සත්වයක් පුජ්‍යලයක් ඉඳගෙන මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා කියන සංස්කාරය ඔබ තුල තියෙනවා. ඒ සංස්කාරයට අනුකූලවයි ඔබට විඥානයේ දැක්ම පහළ වෙන්නේ. ඒ විඥානයේ දැක්මට අනුකූලව නාම රූප ධර්මතා ටික පහළ වෙනව මොනවාද? ඇහැ රූපය. ඒ කියන්නේ එළියේ දෙයක් තියෙනවා. ඒ දේ මම වින්දනය කරනවා. කොහොමද වින්දනය කරන්නේ? සලායතන වලින් මගේම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරේ. ඒ වින්දනයත් එක්කලා මොකද්ද වෙන්නේ? එව්වාට තණ්හා කරගෙන උපාදාන කරගෙන මෙන්න මෙහෙම යනවා. ඕක තමයි දෘෂ්ටිය. නමුත් ඔබ හොඳට කල්පනා කරන්න ඔය දෘෂ්ටිය මේ වෙලාවේ ජීවිතය තුල ක්‍රියාත්මකයිනේ. හැම වෙලෙම ක්‍රියාත්මකයි. ඔය අංග 12 ක්‍රියාත්මක වීම මේ දැන් අපි ලබන සෑම අත්දැකීමක් තුල මෙහෙමනම් ක්‍රියාත්මකයි.
රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම කිව්වත් පංච උපාදානස්කන්ධය අත්දැකීම කිව්වත් සලායතනික අත්දැකීම කිව්වත් පටිසමුප්පාදයේ අත්දැකීම කිව්වත් මෙන්න මේකයි ක්‍රියාත්මක වෙන්නේ. කොටින්ම ඔය සියල්ලටම කැටි කරලා ගත්තොත් එක වචන දෙකක් විඥාන පච්චා නාම රූප. අවිද්‍යාව කියන වචනේ අලුතින් කියන්න ඕනේ බුද්ධ දේශනාවේ සමහර තැන්වල කියන්නේ විඥාන නාම රූප පිළිබඳ නොදන්නාකමමයි අවිද්‍යාව. විඥාන නාම රූප පිළිබඳ නොදන්නාකම නම් අවිද්‍යාව. එතනින් එහාට අංග ටික ආයි කියන්න උවමනා නැහැ. ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවාම තමයි. කොහොමද විඥාන නාම රූප පිළිබඳ දැනගන්නේ? අපි විඥාන නාම රූප පිළිබඳ දැනගමු. කොහොමද? දැන් අපි හිතමු තක්කාලි ගෙඩියක් දිහා අපි බලනවා. ඒක උපමාව. කොහොමද පේන්නේ? තක්කාලි ගෙඩිය පිළිබඳ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ දැනගැනීමක් තියෙනවා. කොහොම හරි තියෙනවනේ ඝන ස්වරූපයක්. නේ? එබෙනවය සීනිදුවේ මෙහෙම දැනගැනීමක් තියෙනවා. වැగిරෙනවය මිරිකුවම මෙහෙම වෙනවයි කියලා සංකාරිකුත් තියෙනවා. එතකොට ඒ රූප මට්ටම ඊට පස්සේ වේදනාවේ මොනවද දැනගන්නේ? ඒක පිළිබඳ වින්දනාත්මක අත්දැකීමක් තියෙනවා. ඒකෙන් මෙහෙම විඳින්න පුළුවන්. මෙන්න මේවා භුක්ති විඳින්න පුළුවන්. සංඥා ටිකක් එනවා. මොකද්ද ඒකේ? පාට පිළිබඳ, හැඩය පිළිබඳ, උස මහත දිග පළල, ගඳ සුවඳ, රස පිළිබඳ සංඥා. සංකාර මිරිකන්න පුළුවන්, සෝස් හදන්න පුළුවන්, පෙති කපන්න පුළුවන්. ඔය මොනවා හරි নানা ප්‍රකාර සංකාර. ඒකත් එක්ක තියෙන මොනවාද? විඥාන. එහෙනම් හොඳට හිතන්න රූපය ගැන දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. වේදනාවන් පිළිබඳ දැනගත්තේ විඥාණයෙන්මයි. සංඥාවන් පිළිබඳ දැනගත්තේ විඥාණයෙන්මයි. සංකාර පිළිබඳ දැනගත්තේ විඥාණයෙන්. එහෙනම් විඥානයේ ප්‍රත්‍යයෙන් තොර රූපයක් හෝ නාම වූ වේදනා සංඥා සංකාරයක් පිළිබඳ දැනගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ රූප වේදනා කියන වේදනා සංඥා සංකාරම තමයි. එහෙනම් තේරුම් ගන්න අපිට නාම රූප ධර්මතා පිළිබඳ දැනගන්න ලැබුණේ කොහෙන්ද? විඥාණයෙන්. දැන් එතකොට ඔබ මෙහෙමම වාගන්න එපා. තක්කලි ගෙඩියක් ඉස්සරහා තියෙනවා. ඒ තියෙන තක්කලි ගෙඩිය දිහා මම බලන් ඉන්නවා. ඒ තක්කලි ගෙඩිය දිහා මම බලන් ඉන්නකොට හැදෙන විදිහයි මේ කියන්නේ. ඕන් ටක් ගාලා දාගන්නවා චිත්‍ර රූපෙම වලා. වැරදි එහෙම ගත්තොත්. එහෙම එකක් නෙවෙයි. මම තක්කාලි ගෙඩියක් දිහා බලන විදිහ නෙවෙයි අපි ඇත්තටම තේරුම් ගන්න ඕන. කොහොමද? ඔබට මේ විඥානයේ අත්දැකීමෙන් තමයි විඥානයේ තුලින් තමයි මමයි තක්කාලි කියන දෙපැත්තම හම්බ වෙන්නේ. වද විඥාණයෙන් ඒ දැන ගැනීම සිද්ධ කළේ නැත්තම් තක්කාලි මමයි කියන ලෝකෙ හැදෙනවද? නෑ. එහෙනම් තක්කාලි මමයි කියන දෙපැත්තම හම්බ වෙන්නේ කොහෙටද? විඥානයේ අත්දැකීමකට. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබ ඉස්සල්ලා මම ගැන විදර්ශනා කරගන්න. මට මාව හම්බ වෙන විදිහ බැලුවම තේරෙයි. මට මාව හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ අත්දැකීමකින්. නේ? මට මාව හම්බ වෙන්නේ. එහෙනම් මට මාව හම්බ වෙන විදිහමයි තක්කාලි හම්බ වෙන්නේ. එහෙම නැතුව මට තක්කාලි හම්බ වෙනවා නේ? අපි හිතන් ඉන්නේ මට තක්කලි හම්බ වෙන විදිහ බලන එක තමයි විදර්ශනාව කියලා. වැරදිනේ. මට තක්කලි හම්බ වෙන විදිහ බලලා වැඩක් නෑ. ඇයි? මමත් හම්බුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අධ්‍යක්ීමක් විදියට. තක්කලි හම්බුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අධ්‍යක්ීමක් විදියට. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න. අපි එතන කොටු වෙනවා. මම තක්කාලි ගෙඩිය දකින්නේ මෙසේය. එහෙම තමයි විග්‍රහ කරගන්න. මම තක්කාලි ගෙඩිය දකින්නේම රූප වේදනා සංඥා සංකාර විඥාන පිණ්ඩකින්. ඒත් ඉතින් මමනේ දකින්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මම දකින්න තක්කාලි ගෙඩියක් නෙවෙයි.
මොකද්ද මේ දැකීමක්. ඒ දැකීම මොකක් කරගත්තද? මම දකින්න තක්කාලි ගෙඩියක් බවට පරිවර්තනය කරගත්තා. ඕකයි ලොකුම දෘෂ්ටිය. ඒ නිසා Taman දකින්න විදිහ ඉස්සෙල්ලා බලාගත්තම හරි. නේ? කෙස්ලොම් නියද සම්මස්නහර වෙන් කර කර හරි කමන්නේ බලන්න. පෙනීම පෙනීමක්. ඒ පෙනීම කෙස් කියලා ගත්ත වචනේ තව මානසිකාරයක්. ඒකේ තිබ්බ සිනිදු බව, ඉදිච්ච බව, මොකද්ද? වැනෙන බව, රළු බව, සිනිදු ගොරෝසු බව. ඒකේ උස්මිටිකම් එක්ක ගත්ත සංඥා සංකාර කොණ්ඩේ ගැට ගහන්න පුළුවන්, මෙහෙට අරහෙට පීරන්න පුළුවන්. ඔය ඔක්කොම ටික ගන්නෙ කොහෙන්ද? මානසිකාර කළා. විඥාණයට ගෝචර වෙනවා ඒ නාම රූප ධර්මතාවය. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබව දකින්න ඔබ ඉන්න තැන ඔබට හම්බෙන්නේ නැහනේ. එහෙනම් මේක තමයි විඥාව. එහෙම නැතුව මම තක්කලි දකින විදිය බලන්න යන්න එපා. එහෙම ගියොත් වරදිනවා. එහෙනම් ඔන්න කල්පනා කරන්න මේ සකස් වෙන විඥාණය කවුද හැදුවේ? ඒ විඥාණයට නාම රූප සකස් වෙනවනේ. කවුද ඒ විඥාණය හැදුවේ? කවුද හැදුවේ? මමද? වෙන කෙනෙක්ද? ඉබේද? මම අහනවා මම හදලා නැත්තම් ඉබේ සකස් වෙලා නැත්තම් වෙන කෙනෙක් සකස් වෙලා නැත්තම් ওই ක්‍රම තුනෙන් එකකට හැර විඥානයක් හැදෙන්න මොකද්ද තියෙන හේතුව වෙන හේතුවක් තියෙන්න බෑ. වෙන හේතුවක් තියෙන්න බෑ. අපි හිතුවා මොකද්ද? මම කරන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැති වෙන කෙනෙක් හදන්නේ නැති හේතුඵලව හැදෙන විඥානයක් තියෙනවා කියලා. ඇයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජතිනේ. මොකද අපි අර කැඩෙන බින්දන හේතු එකතු කරන එකකින් ඔබට ආවනේ දැන්. හැබැයි මෙතනට ආවට පස්සේ මොකද්ද? අපි හිතනවා කොයි විදිහටද දැන්? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මම හදන්නේ නැත්තම් ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් වෙන කෙනෙක් කරන්නේ නැත්තම් හේතුඵලව හැදෙනවා ඇති. ওই හේතු ටික තමයි මුලින් කිව්වේ. එක්ක මම හැදුවා කියන දෘෂ්ටියට වැටෙන්න ඕන හේතුව අවිද්‍යාවම තමයි. ඒ අවිද්‍යාව නැමැති හේතුවේ ඉන්නවා නම් මම හැදුවා කියන දෘෂ්ටියට එක්ක වැටෙන්න ඕන. එක්ක අනිකෙක් විසින් හැදුවා කියන දෘෂ්ටියට වැටෙන්න ඕන. එක්ක ඉබේ සිද්ධ වුණා කියන තැනට වැටෙන්න ඕන. එහෙම නැත්තම් ඔය තුනෙන් එකකට වැටෙන්නේ නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වීමක් කතා කරන්න බෑ. ඕක තමයි එකම හේතුව. ඕකයි එකම හේතුව. එහෙනම් අපිට මේ විඥානයේ අත්දැකීම ලැබෙනකොටම ලැබුවා කියලා එකක් එනවද නැද්ද? පෙනුණා. එනවද නැද්ද? මමත්වෙන් එකක් එනවද නැද්ද? එනවන්නේ මට පෙනුනේ කියලා. අර එයා ඒ දෘෂ්ටිය තියෙන නිසා තමයි ඔබට මොකක් වෙන්නේ? දර නාම රූප ධර්මතා ඇති විදිහට හම්බ වෙන්නේ. නමුත් අපි හොඳට තේරුම් ගන්න වෙනවා ප්‍රඥාවෙන් බලන කල ඔහොම එකක් හැදිලා නැහැ කොහෙවත්. ඔහොම එකක් කොහෙවත් හැදිලා නැහැ. අනේ අපච්චියේ නැත කියන අන්තයටද මේ අරගෙන යන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. එහෙම නෙවෙයි. නැත කියන්නත් ඉතින් හැදිච්ච එකක් තියෙන්නේ පැ නැති වෙන්නනේ. එහෙනම් මම හැදුවේ නැත්තම් වෙන කෙනෙක් හැදුවේ නැත්තම් ඉබේ සිද්ධ වුනේ නැත්තම් කවුද හැදුවේ? කොහොමද උනේ? දාන්න පුළුවන් ද තැනකට? දාන්න බෑ. එහෙනම් මම හැදුවා හෝ වෙන කෙනෙක් හැදුවා හෝ ඉබේ වුණා කියන තැන තමයි ලෝක සත්වයාගේ අවිද්‍යාසහගත දෘෂ්ටිය තියෙන්නේ. දෙයයන් වහන්සේ විසින් මේ ශරීරයේ මවල ලෝකයේ මවල අපිට පෙන්වන්නේය. එහෙමනේ. මහා බ්‍රහ්මයාගේ අතනින් මෙතනින් ඉපදිලා මේ ලෝක සත්‍යෝ මෙන්න මේ විදිහට ලෝකෙට පහළ වුණේය. ඔය වගේ নানা ප්‍රකාර දෘෂ්ටි. කොයි විදිහට ගත්තත් මම මේ ලෝකෙට මව් කුසෙන් ඉපදිලා ඉපදිච්ච මගේ ක්‍රියාවලියක් ඇත්තේ ඒකත් එක්තරා ආකාරයක දෘෂ්ටියක් වෙනවා හේතුඵල ධම අවබෝධ කරනකොට. නේද? එහෙනම් හොඳට මතක තියාගන්න. තක්කලි ගෙඩිය දැකීමත් Taman දැකීමත් කියන සිද්ධි දෙකම මඤ්ඤණාවක්. එහෙනම් ඇත්ත මොකද්ද? අපිට පුළුවන් ද මිරිඟුවේ වතුර තියෙනවා කියන්න? හැබැයි පේනවද නැද්ද? පේනවනේ. පෙනුනට තියෙනව නෙවෙයි. අන්න ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මොකද්ද? විඥාණයෙන් ලැබපු අත්දැකීමක්.
ඒ අත්දැකීම තියෙනවා වගේ පේනවා. කාටද පේන්නේ? තාම ඉතින් මෙතන පුජ්‍යල භාවයක් තියෙනවානේ සවිඥානික. ඒක දැනෙනවා. දැනෙන එක නතර කරන්න බෑ. හැබැයි අවබෝධයෙන් දකින්න ඕන. මේක ඇත්තටම උනා වගේ පෙන්වන ධර්මයක් මිසක විච්ච දෙයක් නෙවෙයි. හිතන්නකෝ. දැන් මේ වෙලාවේ විඥාණය සකස් වුණේ නැත්තම් නාම රූප අධ්‍යක්ීම ලබන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් විඥාණයෙන් තොර නාම රූපයක් පනවන්න බෑනේ. නාම රූපයෙන් තොර විඥානික උප්පනවන්න බෑනේ. එහෙනම් මෙතන නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් යම් කෙනෙක් තුල ඇතිවිච්ච යමක්සේ ප්‍රකාශයටපත් කරන්න බෑ. ඔබට හිතේ ක්‍රියාවලියක් තියෙනවා කියලා නෑ. ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙලා නෑනේ. රූපෙට රූපේ හම්බෙලාවත්, වේදනාවට වේදනාව හම්බෙලාවත්, සංඥාවට සංඥාව හම්බෙලාවත්, සංකාරයට සංකාරය හම්බෙලාවත් නෙවෙයි. මොකද්ද කළේ? විඥානයේ නැමැති අද දැන ගැනීම ඔබ කරගත්තා. දැන ගැනීම ඇත්ත කරගත්තා. දැන ගැනීම කෙනෙක් කරගත්තා. ඊට පස්සේ දැන ගැනීම ඇත්ත නම් දැනගත්ත කෙනෙක් ඉන්න එපා. දැන ගැනීමක් තිබුණා නම් දැනගත්ත කෙනා ඉන්නම ඕන. නැත්නම් කවුද දැනගත්තේ? අන්න එතනින් තමයි අපි අහුවෙන්නේ. දැනගත්තා අරක මේක. කවුද දැනගත්තේ අරක මේක? කෙනා. කෙනානේ. ඔන්න ඔතනින් තමයි ගොඩක් වෙලාවට අපි මේ මුලාවට කොටු වෙන්නේ, මැදි වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න, අතීතයට අයිති නැති, අනාගතයට අයිති නැති මේ වෙලාවේ දැනගත්ත මේ විඥාණය කෙනෙක් විසින් කලේ නැති, ඉබේ සිද්ධ වුණේ නැති, අනිකෙක් විසින් කලේ නැති, නමුත් කෙනෙක් විසින් කළ බවට පෙන්නන, අනිකෙක් විසින් කළ බවට පෙන්නන, ඉබේ සිද්ධ වුණ බවට පෙන්නන අවිද්‍යාවයි මෙතන ක්‍රියාත්මක. අන්න ඒ විදිහට දකින්න ඕන. එහෙම නැතුව නෑ කියලා නෙවෙයි. පෙන්නනවා. නමුත් ඒක පෙන්වුවාට අන්න ඒ පෙන්නන දේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ අන්න එතනින් පෙන පිටක්, දිය බුබුලක්, මිරිඟුවක්, කේල් කඳක්, මායාවක් කියන එක ඔතනින් පෙන්වුවේ. ඒක අපි තේරුම් ගන්න ඕනයි. ඉතින් සමහර විට අපිට මේ කාරණාව එක පැයකින් කතා කරලා එක දේශනාවකින් විග්‍රහ කරගන්න බෑ. අපි නිතරම උත්සාහවන්ත වෙන්නේ අපේ දකින සම්මතයෙන් ඔබට යමක් විදර්ශනාව ඇතුලේ තියෙනවා කියන කාරණාව පෙන්වන්න. එහෙනම් ඔන්න ඔතනට ඇවිල්ලා ඔය දැක්ම තුල අපි සතර සතිපට්ඨානෙට ආවොත් කොහොමද අපිට තේරෙන්නේ? අපිට තේරෙයි මොකද්ද? අපි බලන්න ඕන, අපි හිතමුකෝ ලේසියෙන්ම මේ දේශනාවේ අපිට මේක සතර සතිපට්ඨානෙම විග්‍රහ කරන්න බෑනේ. අපි බලමු මේක එක කොටසක් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. අපි නවසිවතික භාවනාව ගන්නවා නේ. මිනිස්සෙක් මැරිලා, පිම්බිලා, කුණු වෙලා පොළවට පස් වෙන කන්නේ ඕජස් ගලලා, මස් කෑලි වැටිලා, මස් කෑලි සත්තු කඩාගෙන ගිහින් ඒ මස් කෑලිත් වියෝජනීය වෙමින් ඇටකටු කැඩිලා කුඩු වෙලා දෙපැත්තට විසි වෙලා ඒකත් පොළවට පාංශකූල වෙනකන් අපි කතා කරනවා. ඔය එහෙනම් බුද්ධ දේශනාවේ තියෙන්නේ හරි. තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ටික විස්ග්‍රහ කළා කිව්වේ ඕක පිළිබඳ පජානාති වියල්ලා කියලා. එහෙම නැතුව ඕක පිළිබඳව විජානාති වෙන්න නෙමෙයි. ඕක විශේෂයෙන් දැනගෙන කුමේ ඇටකට්ට පවා රූප කලාප වලට කඩලා බලන්න නෙමෙයි. නමුත් අපිට කිව්වේ මොකද්ද? ඕක පජානාති වෙන්න. එතකොට තේරෙයි මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මලකඳ හම්බ වෙන්නේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක් නේද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කිව්වා මිසක ඇටකට්ටේ අනිත්‍ය බලන්න කිව්වේ නෑනේ. කොහේ හරි තියනවද කියලා පෙන්වන්නකෝ. සතර සතිපට්ඨාන සූත්‍රයේ කොතන හරි ඇටකට්ටේ අනිත්‍ය බැලිය යුතුය නේ? මලකඳේ අනිත්‍ය දැකිය යුතුය. එහෙම එකක් නෑ. එහෙනම් හොඳට තේරුම් ගත යුතුයි. අපි පළවෙනි පබ්බේට ගිහින් බැලුවොත්, ඒ කියන්නේ පළවෙනි කොටසට ගිහිල්ලා බැලුවොත් නවසිවතිකේ පළවෙනි සිවතිකේට පිම්බිච්ච මේ දැන් මැරිච්ච මිනිහෙක්, අලුත මැරිච්ච මිනිහෙක්. හැබැයි අලුත මැරිච්ච මිනිහා හම්බුණා කියන්නේ අනිවාර්යෙන් මේ මලකඳ මැරිලා කුණු වෙලා දිරනවම තමයි.
ඒක තමයි සමුදය පැත්ත. ඒක දුක සමුදය වෙන පැත්ත. නමුත් මෙතන අපිට තේරුම් ගත යුතුයි මැරිච්ච මිනිහෙක් නෙවෙයි මේ හම්බුනේ. ඒක සම්මතයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. ඒ අත්දැකීම කෙනෙක් ලබන දෙයක් නෙවෙයි. නිට්ටියව ස්ථිරව යම් තැනක සිද්ධ වන දෙයක් නොවේ. සිද්ධ වන බවට පෙන්වන බොරුවක්. ඔන්න දැක්ක. සරලව කියන්නේ. අන්න එහෙම දැකපෙයා දැක්කේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය මිසක එයා දැක්කේ මලකඳ අනිත්‍ය නොවේ. එයාට නිට්ටය කරගත්ත මලකඳක් නෑ අනිත්‍ය බලන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහවට නිට්ටය නැතිකොට කොහෙද මලකඳ නිට්ටය වෙන්නේ? මේ විදිහට එයා අර සිවතික නවයේ පිළිබඳව බලබලා යනකොට එයාට තේරෙනවා මොකද්ද? මේක මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීමක් විතරයි. අපි යම් කාලාත්‍රයක් පනවගෙන කාලයක් තිස්සේ කුණු වෙන මලකඳ තමයි අපි දකින්නේ විඥානාති මට්ටමේ. පජානාති මට්ටමේදී මොකද්ද? මලකඳක් මුණ ගැහිලම නැහැ කුණු වෙන්න දිරන්ට දවා. දැකීම මාත්‍රයක් පමණයි කිව්වේ එතනට. එහෙම නැතුව ඇටකට්ට දිහා බල්ලා ඇටකට්ට දැක්කොත් දැක්ක විතරයි. ඇටකට්ට ගැන හිතලා වැඩක් නැහැ කියන තැනකට එනවා නෙවෙයි. ඇයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහට මොනවා පනවන්නද? ඒකට පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියලා දාගෙන මමයි අරකයි මේකයි කියලා පටලවා ගන්න දුක් විඳිනවා මිසක. මිරිඟුවේ වතුර පෙනුණා විතරයි තියෙන දෙයක් නෙවෙයි. අල්ලන්න නාන්න බොන්න බෑ. අන්න ඒ වගේ. මෙන්න මේ විදිහටයි අපි සතර සතිපට්ඨානයේ නිවන් මඟට උපකාරී වෙන විදිහට වඩන්නේ. ඒක අපි ඉදිරියේදී නැවත දේශනාවකින් විස්තර කරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ දේශනාව හමාර කරන්නට සුදුසුම කාලය ඇවිල්ලා. කාල වේලාව. ඉතින් අපි මේ සිද්ධ කරගන්නට යෙදුනා වූ ධර්ම දානමේ පින්කම අපි හැමතෙම ධර්ම අභිසමයේ පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම මැදමහනුවර ගලේ කැලේ බොම්බාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන නකුල මාතා නකුල පිතා උපාසක උපාසිකා සමතිය මගින් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරාගෙන කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම බොම්බාව විහාරස්ථානයේ වැඩවසන මාන්ගොඩ දේවරක්කිත විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් සමතියේ නැසී ගිය උපාසික උපාසිකාවන්ටත් සුජීවත්ව සිටින සමාජිකාවන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් දෙගම් වාසීන් රටවැසියන් සහ සකල ලෝකවාසීන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනාම වේවා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ප්‍රඥා නාලිකාව තුළ ධර්ම දේශනාවන් සිද්ධ කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වෙලා නිදුක් නිරෝගී චිරජීවනයේ සුවපත් භාවයේ සැලසේවා. පාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාභිසමයේම සිද්ධ කරගනිත්වා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං